ශ්‍රී ලංකාවට එරහිව ඉන්දිය පිලේ ලොකු වෙනසක්. සූර්යා සහ කෝලිට එරහිව අපේ ප්ලෑන් එක මොකක්ද? ධනංජයට අවස්ථාවක් ලැබෙයිද? කතා කරමු කෙලිබිමේ කෙලිබිත් විදුතුරේ. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ආසියා කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන විශේෂිතම තරගයේ විදිහට තමයි ඉන්දියා ශ්‍රී ලංකා තරගය අපේ ඔළුවේ රැඳිලා තියෙන්නේ. මේකට හේතුව ඉන්දියාව තමයි ක්‍රිකට් ලෝකයේ ප්‍රබලම රට විදිහට 2020 පිටියේ ප්‍රබලම කණ්ඩායම විදිහට අපි හඳුනාගෙන තිබෙන්නේ. 2020 ශ්‍රේණිගත කිරීම වල අංක 1 රැඳෙන ඔවුන්ව පරාජය කිරීම පහසු නැහැ කියලා මතයක් අපේ ඔළුවේ පැලවෙලා තියෙනවා. ඉතින් මේ මානසිකත්වයෙන් අපි තරගයකට යන එක අපිට අවශ්‍යසාගතයි. මොකද ඉන්දියාව කියන්නේ තවත් එක කණ්ඩායමක් විතරයි. ඔවුන් සතුවත් දක්ෂතා තිබෙනවා. ඒ වගේම ඔවුන් සතුවත් දුර්වලතා තියෙනවා. ඉතින් ඔවුන්ගේ දුර්වලතා ටික හඳුනාගෙන ඒ තැන්වලට ඇටැක් කළොත් මේක අපිට තවත් එක තරගයක් විතරයි කියන එක තමයි ඔළුවේ තියාගන්න ඕනේ. ඒ වගේම අපේ කොල්ලෝ ටික Tamanට පුළුවන් උපරිමේ Tamanගේ උපරිම දක්ෂතාවය පෙන්වන්න තමයි උත්සාහ කළ යුත්තේ. එහෙම නැතු ප්‍රතිවාදියා ප්‍රබලද නැද්ද කියන එක පිළිබඳව ඔළුවේ තියාගත යුතුම නැහැ. ඉතින් හිම්සරය ඕනෙ වෙලාවක වැඩ කරන්න පුළුවන් ඕනෙම ලොක්කෙක්ට එරෙහිව. ඒ නිසා අපේ කොල්ලන්ගේ දක්ෂතාවය උපරිමයට ගෙනිච්චොත් ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී ඉන්දියාවට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලයි විදු දකින්නේ. ඉතින් ආසියා කුසලානයට අපි අඳින ජර්සි එක, අපේ කොල්ලෝ ටික අඳින ජර්සි එක ඔයාලට මිලදී ගන්න පුළුවන් ෆිට්සෝ වෙතින් මේ තියෙන අංකවලට කතා කරන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න, නැත්නම් WhatsApp call එකක් දාන්න. දාලා ඔයාලගේ order එක දාන්න. ඔයාලා ලෝකෙ කොහේ හිටියත් ඔයාලගේ ගෙදරටම මේ ජර්සි එක ඩිලිවර් කරන්න ඒගොල්ලෝ සූදානම්ින් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ WhatsApp අංකයට call එකක් දාන්න, එහෙම නැත්නම් message එකක් දාන්න. ඔයාලට පුළුවන් ඒෂියා කප් ජර්සි එක ඔයාලගේ කරගන්න. කලින් තරඟවලට සාපේක්ෂව උෂ්ණත්වයේ පැහැදිලි අඩුවක් තිබෙනවා. තරඟ ආරම්භයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක් පමණ වෙනවා. තරඟයේ අවසන් වෙනකොට සෙල්සියස් අංශක 31ක් පමණ දක්වා මේ තත්ත්වය පහත බසිනවා. ආර්ද්‍රතාවය 40%ක් පමණ වීම නිසා දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් වගේ ප්‍රමාණයක් විදිහට තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තාවල සටහන් වෙන්නේ. ආරම්භයේදී සුළං වේගය පැයට කිලෝමීටර 19ක් 18ක් පමණ වෙනවා. නමුත් රාත්‍රී කාලයේ වෙද්දී තරගයේ අවසන් භාගයේ දෙවෙනි භාගයේ වෙද්දී මේක පැයට කිලෝමීටර 10ක් පමණ දක්වා පහත බසිනවා. තරගයේ පළමු අර්ධයේදී නැගෙනහිර දිශාවට හමන සුළඟ තරගයේ දෙවෙනි අර්ධය වෙනකොට දකුණු දිශාවට හමන බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තාවල සඳහන් කරලා තිබෙන්නේ. රාත්‍රී කාලයේදී පින්න ඇද වැටෙන්නට වැඩි ඉඩකඩක් තිබෙන බවයි මේ දත්ත වාර්තා අධ්‍යයනය කරපුවාම අපිට සටහන් කරන්න පුළුවන් වෙන්නේ. ඩුබයි අන්තර්ජාතික පිටියේ තනතීරුව සාමාන්‍යයෙන් වේග පන්දු යවන්නට හිතකර ආකාරයෙන් තමයි තරගාවලියේ පළමු වටේදී සැකසුනේ. කෙසේ වෙතත් ඉන්දියා පාකිස්තාන තරගයේදී තනකොළ තිබිච්ච තනතීරුවක් ලබා දුන්නත් මේ තනකොළවල ලොකු ජීවයක් අපිට දැක ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම කලින් වටේදී තරම් ලොකු දෝලනයක් අපි මේ තනතීරුවේ දැක්කේ නැහැ. බොහෝ දුරට පිටිකරුවන්ට හිතකර තරමක ඉපිලීමක් තිබෙන තනතීරුවක් තමයි ඉන්දියා පාකිස්තාන තරගයට ලැබුණේ. ඉතින් බොහෝ දුරට මේ තරගයටත් ඒ වගේ තනතීරුවක් ලැබෙන්න ඉඩකඩ තිබෙනවා. තරමක ඉපිලීමක් තිබෙන පිටිකරුවන්ට වැඩි වාසිදායක තත්වයක් තිබෙන තනතීරුවක් ලැබෙයි කියලා තමයි අපිට අපේක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. වසීම් අක්‍රම් මේ තරගාවලියේ මුලදී සඳහන් කළේ තරගාවලියේ මුලදී වේග පන්දු යවන්නට හිතකර වුණත් තරගාවලියේ මැදක් වෙනකොට මේක දඟ පන්දු යවන්නට යම් සහයෝගයක් සහ පිටිකරුවන්ට වඩාත් හිතකර තනතීරු බවට මේ තනතීරු පත් වෙයි කියලා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2020 තරඟ 25කදී එකිනෙකා හමු වෙලා තිබෙනවා. මේ අතරින් තරඟ 7ක ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වෙලා තිබෙනවා. තරඟ 17ක් ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙනවා. එක තරඟයක් විසඳුමකින් තොරව අවසන් වුණා. නියුට්‍රල් වෙනියුස් වලදී, ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් හෝ ඉන්දියාවෙන් පිටත වෙනත් ස්ථානවලදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවස්ථා 3කදී මුණ ගැහිලා තියෙනවා. මේ අවස්ථා 3ම 2020 ලෝක කුසලාන තරඟාවලිවලදී. මේ අවස්ථා 3න් දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. එක අවස්ථාවක් පමණයි ඉන්දියා කණ්ඩායමට ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණේ. ඩුබයි පිටියේදී ඉන්දියා කණ්ඩායම තරඟ 7කට ක්‍රීඩා කරලා තියෙනවා. මේ අතරින් තරඟ 4ක් ඔවුන් ජයග්‍රහණය කළා. තරඟ 3ක් පරාජයට පත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබයි පිටියේ තරඟ 5කට ක්‍රීඩා කරලා ඉන් තරඟ 2ක් ජයග්‍රහණය කරලා 3ක් පරාජයට පත් වෙලා තියෙනවා.
කාසිය වාසිය මේ තරගයේදී තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. සැප්තැම්බර් 2 වෙනි සතිය වෙනකොට ඩුබායි වල කාලගුණය එන්න ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සුදුසු තත්වයට පත් වෙනවා. ක්‍රමක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදී පින්න ඇද වැටීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. දැන් මේ ඔබ දකින්නේ ඩුබායි ක්‍රීඩාංගණයක රාත්‍රී කාලයේ පින්න ඇද වැටලා තිබෙන ආකාරය මීට දින කිහිපයකට පෙර. ඉතින් මේ නිසා පින්නේ බලපෑම රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් දැනෙනවා. ඉතින් මෙන්න මේ සාධකයක් ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙන්නේ හඹා ගිහිල්ලා. මේ නිසා මේ සාධකයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම කාසී වාසි දිනාගත්තොත් දසුන් පළමුවෙන් පන්දු යවන්න තමයි වැඩිම ඉඩක් තිබෙන්නේ. රෝහිත් ශර්මාත් කලින් තරගයේදී ප්‍රකාශ කළේ ඔවුන් කාසිය වාසි දිනාගත්තා නම් පළමුවෙන් පන්දු යවන්නයි හිටියේ කියලා. ඉතින් මේ නිසා කණ්ඩායම් දෙකෙන් කවුරු කාසිය වාසි දිනාගත්තත් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනී. ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව මේ තරගයට ක්‍රීඩා කරයි කියලායි විදු අපේක්ෂා කරන්නේ. චරිත අසලංක තමයි මේ තරගයේදී ලකුණු අතරට පිවිසිය යුතු පිතිකරුවා. මැද පන්දුවාර 10 තුල ඔහුගේ කඩුල්ල ආරක්ෂා කරගෙන පන්දුවට පහර දිය යුතුයි කියන වගකීම ඔළුවට අරගෙන ඔහු පන්දුවට පහර දුන්නොත් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳ ඉනිමක් දියත් කරන්න හැකි වෙයි කියලා විදු විශ්වාස කරනවා. ඒ වගේම ධනංජය සිල්වා පිළිබඳවත් බොහෝ දෙනෙක් කතා කරනවා සහ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබෙනවා. ධනංජය සිල්වාගේ ස්පින් එක ගත්තොත් ඔහු පළවෙනි පන්දුවාර කිහිපයේදී අපිට පන්දුවේම සඳහා යොදාගත හැකි ක්‍රීඩකයෙක්. හැබැයි ඩුබායි පිටිවලදී වැඩිම වාසියක් ලැබිලා තිබෙන්නේ රිස්ට් ස්පිනර්ස්ලට. නමුත් ධනංජය ෆිංගර් ස්පිනර් කෙනෙක්. ඉතින් අපිට ෆිංගර් ස්පිනර් කෙනෙක් යොදා ගන්න අවශ්‍ය නම් දැනටමත් කණ්ඩායම තුල චරිත අසලංක සහ ධනුෂ්ක ගුණතිලක ඉන්නවා. අපිට ඔවුන් යොදා ගැනීමේ හැකියාව තිබුණා. කෙසේ වෙතත් ධනංජයගේ පිතිකරණයේ පැත්තෙන් ගත්තහම ඔහුගේ වැඩිම සාමාන්‍යයක් සහ වැඩිම ස්ට්‍රයික් රේට් එකක් තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව 20 අන්තර්ජාතික තරඟවලදී. ඉතින් ධනංජය කණ්ඩායමට එනවා නම් විදු දකින විදිහට ඔහු එන්න ඕනේ අංක 4 පිතිකරණ ස්ථානයට. අංක 4 පිතිකරණ ස්ථානයේ ධනුෂ්ක ගුණතිලක කලින් තරගයේදී හොඳ ඉනිමක් දියත් කළා. හැබැයි ඔහු chances දෙකක් දීලා තමයි ලකුණු 31 ලබා ගත්තේ. නමුත් ඔහු හොඳ ප්‍රහාරයක් දියත් කරන්න සමත් වුණා ඇෆ්ගන් පන්දු යවන්නන්ට එරෙහිව. ඉතින් මේ නිසා කණ්ඩායමේ වෙනසක් කරන්නට ඉඩක් තියෙයිද කියන එක ප්‍රශ්නයක්. ඒක තේරීම් කමිටුව සහ අපේ පුහුණුකරුවන් විසින් තීරණය කරයි කියලා තමයි දසුන් ශානක ඊයේ පැවැත්වෙච්ච මාධ්‍ය හමුවේදී සඳහන් කළේ. කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක ඉන්දීය කණ්ඩායමත් එක්ක තියෙන තරග වාර්තා බැලුවහම ඔහුගේ අඩු සාමාන්‍යයක් සහ අඩු ප්‍රහාරාත්මක වේගයක් තමයි තිබෙන්නේ. ඊට වඩා ධනංජය ද සිල්වා ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම චරිත අසලංක ඔහු ඉන්දියාවට එරෙහිව හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්, අර්ධ ශතකයක් වාර්තා කරපු ක්‍රීඩකයෙක්, 34ක සාමාන්‍යයක් රඳවාගෙන පන්දුවට පහර දීපු ක්‍රීඩකයෙක්. ඉතින් යම් හේකින් චරිත ඉවත් කරලා ධනංජය කණ්ඩායමට එනවා නම් අංක 3 පිතිකරුවා විදිහට කවුද කටයුතු කරන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්නයක් එනවා. එහෙම වුණොත් ආපහුවර පළවෙනිම තරගයේදී වගේ ඕනෑමට වඩා ෂෆල් කිරීම කරන්න ගිහිල්ලා ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටෙන්නත් ඉඩකඩ තිබෙනවා. ඉතින් විදු දකින කාරණය තමයි මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව ක්‍රීඩා කළ යුතුයි. ධනංජය කණ්ඩායමට එනවා නම් ධනුෂ්ක වෙනුවට කණ්ඩායමට පැමිණීම වඩාත් හොඳයි කියලයි විදු හිතන්නේ. ඉන්දිය කණ්ඩායම ජඩේජා ආබාධයට ලක්වීමත් එක්ක බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කණ්ඩායම සමබර කිරීම සම්බන්ධයෙන්. මේ නිසා තමයි ඔවුන් පාකිස්තාන තරගයේ පරාජය වෙන්නටත් මූලික හේතුවක් බවට පත් වුණේ. මොකද ජඩේජා කියන්නේ තුන්නිරියව්වෙන්ම ඔවුන්ට දායකත්වය ලබා දෙන ක්‍රීඩකයෙක්. ඔහුගේ පිතිකරණය වගේම ඔහුගේ පන්දුවේම සහ ඔහුගේ පන්දු රැකීම තුළින් ඔහු සෑහෙන ලකුණු ප්‍රමාණයක් ආරක්ෂා කරලා දෙනවා ඉන්දිය කණ්ඩායමට. ඉතින් මේ තුනටම සම කරන්නට එක ක්‍රීඩකයෙක් යොදා ගන්න ඉන්දිය කණ්ඩායමට තිබෙන නොහැකියාව. ඔවුන් IPL තරඟවලින් කොයිතරම් ක්‍රීඩකයන් හොයාගත්තත් ජඩේජාට ආදේශකයක් මේ මොහොතේ නොමැති වීම නිසා ඔවුන්ගේ කණ්ඩායම අසමබර වෙලා තියෙනවා. මේ තරගයේ ඉන්දියාව අනිවාර්යයෙන්ම ජයගත යුතු තරගයක්. මේ නිසා ඔවුන් මේ තරගයේදී අත්දැකීම් වලට වැඩි අවස්ථාවක් ලබා දෙයි කියලා විදු හිතනවා. දැන් කේල් රාහුල්ගේ අසාර්ථකත්වය පිළිබඳවත් බොහෝ කතාබහ මතුවලා තිබෙනවා. ඉතින් ඔවුන්ට කේල් වෙනුවට ඕනනම් රිෂාබ් පාන්ට් ආරම්භක පිතිකරුවෙක් විදිහට කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් දීපක් හෝඩා ආරම්භක පිතිකරුවෙක් විදිහට කටයුතු කරන්න පුළුවන්. හැබැයි කේල්ගේ ශ්‍රී ලංකාවට එරෙහිව තරඟ වාර්තා ගත්තහම ඔහු හොඳ තරඟ වාර්තාවක් තිබෙනවා. 54ක සාමාන්‍යයක් තිබෙනවා ඔහුට ශ්‍රී ලංකාවට එරෙහිව. මේ නිසා විදු හිතනවා කේල්ට තවත් අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කරයි කියලායි විදු හිතන්නේ. රවි බිෂ්නෝයි සහ දීපක් හෝඩා වෙනුවට රවිචන්ද්‍රන් අශ්වින් සහ අක්සාර් පටේල් මේ තරගයට ක්‍රීඩා කරන්න වැඩි ඉඩකඩක් තිබෙනවා.
අශ්වින් දඟපන්දු යවන්නෙක් වුණත් පැයට කිලෝමීටර් 90-100ත් අතරේ වේගයකින් ඔහුට පන්දු යැවීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ නිසා ඔහුට අලුත් පන්දුවෙන් පන්දු යවන්නට පුළුවන්. රවි බිෂ්ණෝයි කලින් තරගයේදී හොඳින් පන්දු යවුවා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ ප්‍රබල වමත් පිතිකරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුන්ට එරෙහිව පාදක පන්දු යවන්නන් දෙදෙනෙක් කණ්ඩායමේ තියා ගැනීම ඉන්දියාවට අවාසි සහගතයි කියලායි විදූ දකින්නේ. මේ නිසායි රවි අශ්වින් සහ අක්සර් පටේල් කණ්ඩායමට ඇතුළත් විය යුත්තේ. අශ්වින් දඟපන්දු යවන්නෙක් වුණත් ඔහුට පැයට කිලෝමීටර් 90-100ත් අතර වේගයකින් පන්දු යැවීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ නිසා ඔහුට අලුත් පන්දුවෙන් පන්දු යවන්න පුළුවන්. ඒ වගේම අක්සර් පටේල්ටත් වේගයෙන් පන්දු යැවීමේ හැකියාව තිබෙන ක්‍රීඩකයෙක්. රවිචන්ද්‍රන් අශ්වින්ගේ හොඳම 20/20 තරඟ වාර්තාව තිබෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ඔහු අඩුම කඩුළු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ අඩුම ලකුණු වේගයක් පවත්වාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව. මේ නිසා ඔහුගේ අත්දැකීම් ඔවුන්ට මේ තරඟයේදී ප්‍රයෝජනවත් වෙනවා. රවි අශ්වින් සහ අක්සර් පටේල් මේ දෙදෙනාගේම පිතිකරණය එකතු කරලා ගත්තහම රවීන්ද්‍ර ජඩේජාගේ පිතිකරණයට යම් තරමක ආදේශකයක් විදිහට ඔවුන්ට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ජඩේජාගේ සහ ආවේශ් ખાන්ගේ පන්දු යැවීමේ එකතුවට වඩා අශ්වින්ගේ සහ අක්සර් පටේල්ගේ පන්දු යැවීමේ එකතුව ටිකක් ඉදිරියෙන් තියෙනවා කියලායි විදූ දකින්නේ. ඉතින් මේ නිසා ඔවුන් බොහෝ දුරට මේ වෙනස්කම් දෙකට යන්න ඉඩකඩ තියෙනවා. ඉන්දිය කණ්ඩායම මේ තරගාවලියේ මුහුණ දීලා තියෙන ප්‍රධානතම ගැටලුව රවීන්ද්‍ර ජඩේජා නොමැතිවීමේ ගැටලුව. ඒ වගේම කේල් රාහුල් තාමත් ලොකු ඉනිමක් ක්‍රීඩා කළේ නැහැ. රාහුල් ලකුණු අතරට આવොත් ඔවුන්ට පහසුවෙන්ම ලකුණු 190 200 සීමාව කරා යාමේ හැකියාවක් තිබෙනවා මේ තනතිරුවල ඔවුන්ගේ මැද පෙළ පිතිකරණයත් එක්ක. අනිත් ඔවුන්ට මුහුණ දෙන්න සිදුලා තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි ඔවුන්ගේ වැඩිම 20/20 කඩුල්ලාභියා යුස්වේන්ද්‍ර චහල්ට මේ තරගාවලිය තුල කඩුළු නොමැතිවීම. ඉතින් මෙන්න මේ ප්‍රශ්නයට එක්තරා විසඳුමක් බවට පත් වෙනවා. අශ්වින් සහ අක්සර් පටේල් මේ දෙන්නම කණ්ඩායමට ආවොත් මේ බෝලිං කම්බිනේෂන් එකත් එක්ක ඔවුන්ට ප්‍රතිවාදී පිතිකරුවන්ට වැඩි තර්ජනයක් එල්ල කිරීමේ හැකියාව තිබෙනවා සහ මේ බෝලිං කම්බිනේෂන් එකත් එක්ක චහල්ට කඩුළු ලබා ගන්න පහසුවක් වෙයි. හොඳ බෝලිං පාර්ට්නර්ෂිප් එකක් නිර්මාණය කරගෙන කලින් තරගවලදී ආවේශ් ખાන් වෙතින් මේ තිබිච්ච ප්‍රෙෂර් එක ටිකක් දුරට රිලීස් වුණා. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී භුවනේශ්වර් කුමාර්ට ප්‍රහාර එල්ල වුණා. ඉතින් මේ නිසා අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් විදිහට රවි අශ්වින් කණ්ඩායමට පැමිණීම බොහෝ දුරට ඔවුන්ට මේ තරගාවලිය තුළ ඉදිරියට යන්න වැදගත් වේවි කියලයි විදූ දකින්නේ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් තුන්දෙනා දසුන් ශානක, බානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක වඩා හොඳින් ක්‍රීඩා කරන්නේ වේග පන්දු යවන්නන්ට එරෙහිව. ඉතින් ඔවුන් දග පන්දු යවන්නන් ඉදිරියේ තරමක දුර්වලතාවයක් දක්වන ක්‍රීඩකයන් තිදෙනෙක්. බානුක වමත් දඟ පන්දු යවන්නන් විකට් ටු විකට් පන්දු යවන වෙලාවලදී දැවී යාමේ ප්‍රවණතාවය වැඩි. ඉතින් මේ නිසා බානුකට එරෙහිව අක්සර් පටේල්ව ඉන්දියාව යොදා ගන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. දසුන් ශානක පිටියට ඇවිල්ලා පළමු පන්දු 10-15 ඇතුලේ දඟ පන්දු යවන්නන්ගේ පන්දුවේ දඟ කැවීම පිළිබඳව හඳුනා ගන්න යම් කිසි උත්සාහයක් දරනවා. මේ මොහොතේදී ඔහු තරමක පීඩණයෙන් තමයි පන්දුවට පහර දෙන්නේ. ඒ වගේම පාදක පන්දු යවන්නන් හමුවේ දසුන් තරමක් ස්ට්‍රගල් කරනවා. ඉතින් මේ නිසා රෝහිත් දසුන් පිටියට ආපු ගමන් අක්සර් පටේල් සහ චහල්ව ඔහුට එරෙහිව යොදා ගන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. ධනුෂ්ක ගුණතිලක වමත් පන්දු යවන්නන් ඉදිරියේ දැවී යාමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. මේ නිසා අර්ෂදීප් සිං ඕවර් ද විකට් ඇවිල්ලා ධනුෂ්ක ගුණතිලකට විකට් ටු විකට් පන්දු යවන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ වගේම ඔවුන් අක්සර් පටේල්ව සහ රවි අශ්වින්වත් ධනුෂ්කට එරෙහිව යොදා ගන්න වැඩි ඉඩක් තිබෙනවා. කුසල් පැතුම් දෙන්නම ඉන්දියාවට එරෙහිව 20-20 අර්ධශතක වාර්තා කරපු ක්‍රීඩකයන් දෙන්නෙක්. ඒ වගේම ඔවුන් දෙදෙනාම දඟපන්දුවට එරෙහිව ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ වගේම චරිත අසලංකත් දඟපන්දුවට එරෙහිව හොඳින් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙක්. ඉන්දියාවට එරෙහිව ඔහු 34ක සාමාන්‍යයක් රඳවාගෙන පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු දැවී යන ප්‍රධානතම ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ඔහුගේ ප්‍රියතම ස්ලොග් ස්වීප් පහර එල්ල කරන්න ගිහිල්ලා ඔහු ඩීප් මිඩ් විකට් වලට උඩ පන්දුවක් දීම. එහෙම නැත්නම් පිටින්ෙන් ඇතුළට එන කෙටි පන්දුවට පුල් එකක් ගහන්න ගිහිල්ලා මිස් හිට් එකකින් උඩ පන්දුවක් ලබා දීම. එහෙම නැත්නම් විකට් එක ඇතුළට එන පන්දුවට පසුපාදේ ක්‍රීඩා කරන්න ගිහිල්ලා කඩුල මොවා කිරීමේ වරදට හරි එහෙමත් නැත්නම් පන්දුව කඩුල්ලේ වැදීමෙන් හරි දැවී යාම. මේ තුන තමයි ජනප්‍රියම දැවී යාම් තුන. බොහෝ විට ඔහුට පිටින්ෙන් ඉවතට යන විදිහට කෙටි පන්දුවක් හරි එහෙම නැත්නම් ෆුල් ලෙන්ත් එකේ පොඩි ඉපිලීමක් සහිතව හරි පන්දුව යොමු කරන්නට වැඩි ඉඩක් තිබෙනවා. ඔහුගෙන් උඩ පන්දුවක් ලබා ගැනීමට තමයි බොහෝ විට ප්‍රතිවාදී කණ්ඩායම් උත්සාහ කරන්නේ. මේ තුන තමයි ජනප්‍රියම දැවී යාම් තුන. බොහෝ විට ඔහුට පිටින්ෙන් ඉවතට යන විදිහට කෙටි පන්දුවක් හරි එහෙම නැත්නම් ෆුල් ලෙන්ත් එකේ පොඩි ඉපිලීමක් සහිතව හරි පන්දුව යොමු කරන්නට වැඩි ඉඩක් තිබෙනවා. ඔහුගෙන් උඩ පන්දුවක් ලබා ගැනීමට තමයි බොහෝ විට ප්‍රතිවාදී කණ්ඩායම් උත්සාහ කරන්නේ.
චරිත් මේ තරගයේදී තමන්ගේ ප්‍රෙෂර් එක රිලීස් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ලොකු දේවල් ගැන නොහිතා ඔහු තමන්ගේ නෝමල් ගේම් එක තමන්ට පුළුවන් උපරිම දේ කරන්න උත්සාහ කළා නම් හරි. ඒ වගේම කඩුල්ලේ රැඳී ඉඳීම ගැන වැඩි අවධානයක් යොමු කරලා පන්දුවට පහර දුන්නොත් ඔහුට වඩා සාර්ථක වෙන්න පුළුවන්. මොකද ලකුණු 10ක් 20ක් විතර ආවට පස්සේ චරිත් අසලංක හොඳ කොන්ෆිඩන්ස් එකකින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්. ඉතින් මේ නිසා මුල පන්දු 10 15 තමයි ඔහු තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගෙන බෝලේ ප්ලේස් කරලා ලකුණු 1 2 ලබාගෙන ක්‍රීඩා කළ යුත්තේ. ඉන්දිය කණ්ඩායම ගැන අවධානය යොමු කරද්දී ඔවුන්ගේ වැදගත්ම පිතිකරුවා විදිහට විදු දකින්නේ සූර්යකුමාර යාදව. මොකද ඔහු මැද පෙලින් ඇවිල්ලා කරන ඩැමේජ් එක, ඔහු මේ මිඩල් ඕවර්ස් වලදී කරන ඩැමේජ් එක ඉතාමත්ම ප්‍රබලයි ඕනෑම කණ්ඩායමකට එරෙහිව. ඔහු පිටියේ වටේටම පහරවල් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුගේ ටයිමිං ඉතාමත්ම ඉහළ තැනක තියෙනවා. වේගය අඩාල කරන පන්දුවටද, ඉතාම වේගෙන් එන පන්දුවටද ඔහු හරියටම Tamanගේ ටයිමිං හදාගෙන පන්දුවට පහර දෙන්න සමත්කම් දක්වන විරල ගණයේ ක්‍රීඩකයෙක් විදිහට අපිට හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔහු දවා ගැනීම ඒ තරම් පහසු වෙන්නේ නැහැ. ඔහු පිටියට ආපු වහාම වේග පන්දු යවන්නේ කියොදාගෙන දෝලනයක් සහිතව විකට් ටු විකට් පන්දු යවිය යුතුයි. අපි උත්සාහ කළ යුත්තේ ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හෝ කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් හෝ දවා ගන්න. ඒ වගේම මේ උත්සාහයේදී බොහෝ විට එජ් වෙලා කඩුල් රකින්නා වෙතට උඩ පන්දුවක් ඇදී යාමටත් ඉඩ කඩ තියෙනවා. ඉතින් මේ ක්‍රමයෙන් ඔහු තැවී ගියේ නැත්තම් බොහෝ දුරට ඔහු ටිකක් ලොකු ඉනිමක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. රෝහිත් ශර්මාගේ අඩුම 20 සාමාන්‍යයක් තිබෙන රටවල් දෙකක් තමයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය. ඔහු වමත් වේග පන්දු යවන්නන් හමුවේ දුර්වල ක්‍රීඩකයෙක්. ඩිල්ෂාන් මදුශංක යොදාගෙන විකට් ටු විකට් පන්දු යවුවොත් ඔහුව කඩුල මුවා කිරීමේ වරදට හෝ කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් හෝ දවා ගන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. ඉතින් මෙතනදී පන්දුවේ වේගයත් සෑහෙන තරම් දුරට වැදගත් වෙනවා. විරාත් කෝලි ලංකාවට පට්ට ඇණයක් වෙන පිතිකරුවෙක්. ඔහුගේ වැඩිම 20 සාමාන්‍යයක් තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව. ඒ වගේම 140ක ප්‍රහාරාත්මක වේගයකුත් ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව රඳවාගෙන තිබෙනවා. කෝලි සාපේක්ෂව දුර්වල වෙන්නේ පිටදඟ පන්දු යවන්නන් හමුවේ. ඒ වගේම ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් හෝ කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් හෝ දැවී යන්නේ ඉතාමත්ම අඩුවෙන්. බොහෝ දුරට මේ විකට් ටු විකට් එන පන්දු වලට ඔහු ඉතාමත්ම හොඳින් පන්දුවට පහර දෙනවා. ඉතින් මේ නිසා ඔහුව දවා ගන්න පුළුවන් වෙන්නේ වැඩි අවස්ථාව තිබෙන්නේ උඩ පන්දුවක් ලබා ගැනීමෙන්. විදු හිතන්නේ වනිදු හසරංගට හෝ මහිෂ් තීක්ෂණට තමයි වැඩි අවස්ථාවක් තිබෙන්නේ කෝලිව දවා ගැනීම සම්බන්ධයෙන්. මහිෂ්ගේ ආම්බෝල් එකෙන් එහෙම නැත්නම් වනිදුගේ ගුග්ලියෙන් ඔහුගෙන් උඩ පන්දුවක් ලබා ගන්නට හැකියාවක් ලැබෙයි කියලා විදු හිතනවා. විශේෂයෙන්ම වනිදුගේ ගුග්ලි පන්දුව මගින් ඔහුගෙන් එක්ස්ට්‍රා කවර් වලට හෝ මිඩ් ඔෆ් වලට උඩ පන්දුවක් ලබා ගන්නට හැකියාවක් ලැබෙයි කියලයි විදු හිතන්නේ. කෙසේ වෙතත් ඉන්දියාව කියන බීතිකාව අමතක කරලා ක්‍රීඩා කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද ඉන්දියාවේ ක්‍රීඩා කරන්නේ මිනිස්සු, ඔවුන්ටත් දුර්වලතා තිබෙනවා. ඒ වගේම ඔවුන්ට විවිධ ශක්තියන් තිබෙනවා. මේ නිසා මේ කිසිම ක්‍රීඩකයෙක් පර්ෆෙක්ට් ක්‍රීඩකයෝ නෙමෙයි. ඔවුන්ගේ දුර්වලතා ටික අපි හරියට හඳුනාගෙන ඔවුන් එක්ක මේ දේවල් වලට ඇටැක් කරලා ක්‍රීඩා කළොත් අපිට පුළුවන් මේ තරගයේ ජයග්‍රහණය කරන්න. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩා ඉන්දියාවේ තියෙන එකම වෙනස තමයි ඉන්දිය කණ්ඩායමට මේ 20 තරගවල ක්‍රීඩා කරලා තිබෙන පළපුරුද්ද. මේ නිසා ඔවුන්ට සිටුේෂන් හැන්ඩල් කරන එක ගැන ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට වඩා වැඩි අවබෝධයක් තිබෙනවා. මේක තමයි ඉන්දියාවේ අනෙක් රටවල් වලට සාපේක්ෂව තියෙන ප්‍රධානම වෙනස. ඉතින් අපේ ක්‍රීඩකයෝ ලොකු දේවල් හිතන්න අවශ්‍ය නැහැ. තමන්ට රෝල් එකක් දීලා තියෙනවා. තමන්ගේ රෝල් එක මොකක්ද කියන එක පිළිබඳව අවධානය යොමු කරලා තමන් කොහොමද ඒ රෝල් එක උපරිමයෙන් කරන්න තමන්ගේ දායකත්වය දෙන්න කියන එක ගැන අවධානය යොමු කළොත් ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම සහ වැදගත්ම දේ. ඉතින් තමන්ගේ රෝල් එක හරියට කරන්න උත්සාහ කළොත් ඕනම ප්‍රතිවාදියෙක් පරාජය කිරීම අපහසු දෙයක් නෙවෙයි කියන එකයි විදූ දකින්නේ. ඉතින් ඒ සඳහා තමන්ගේ ඔළුව හදා ගැනීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මොකද ඉන්දියා කණ්ඩායම පරාජය කරන්න ඕනේ ටැලන්ට් එක අපේ කණ්ඩායම ඇතුලේ තියෙනවා. අපේ මෙන්ටලිටි එක තමයි හදාගත යුතු කාරණය බවට පත් වෙන්නේ. විස පිටියේ වැඩිම වාර ගණනක් ලකුණු 50 සීමාව පසු කරපු ක්‍රීඩකයා විදිහට විරාත් කෝලි ಭಾರತ අතරට එකතු වෙලා ඉන්නේ. අවස්ථා 32කදී ලකුණු 50 සීමාව පසු කරලා යමින් ඔහු අර්ධශතක 52ක් වාර්තා කරලා තිබෙනවා. තවමත් 20 ශතකයක් වාර්තා කරලා නැහැ. රෝහිත් ශර්මා අර්ධශතක 27ක් සහ ශතක 4ක් එක්ක අවස්ථා 31කදී 50 සීමාව පසු කරලා තියෙනවා. 20 අන්තර්ජාතික ලකුණු 3500ක් වාර්තා කරපු දෙවෙනි පිතිකරුවා බවට පත් වෙන්න කෝලිට තවත් අවශ්‍ය වෙලා තියෙන්නේ ලකුණු 38ක් පමණයි. චහල්ට වඩා කඩුළු දෙකක් භුවනේශ්වර් කුමාර් ලබා ගත්තොත් ඉන්දියාව වෙනුවෙන් වැඩිම 20 අන්තර්ජාතික කඩුළුලාභියා බවට භුවනේශ්වර් කුමාර් පත් වෙනවා.
වනිදුට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම 20 අන්තර්ජාතික කඩුල්ලාභියා වෙන්න තවත් අවශ්‍ය වෙන්නේ කඩලු දෙකක් පමණයි. මේ කඩයිම මේ තරඟයේදී පසු කරලා යන්න හැකියාව ලැබෙන්නේ කියලා විදු සුබ පැතුම් එකතු කරනවා. මේ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළොත් බොහෝ දුරට අවසන් මහා තරඟයේ ස්ථානයක් වෙන් කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙනවා. ඒ වගේම ඉන්දියා කණ්ඩායම මේ තරඟයේ පරාජයටපත් වුණොත් ඔවුන් තරඟාවලියේ රැඳෙන්න තිබෙන්නේ අඩු ඉඩක් විතරයි. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉන්දියා කණ්ඩායම විදු සඳහන් කරපු විදිහට අශ්වින් සහ අක්සාර් පටේල් යොදාගත්තොත් ඔවුන් පාකිස්තානයට ක්‍රීඩා කරපු කණ්ඩායමට වඩා තරමක් ප්‍රබලතාවයෙන් වැඩි කණ්ඩායමක් බවට පත් වෙනවා. කෙසේ වෙතත් ඉන්දියා කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක්. ඔවුන් තමයි ලෝකයේ හොඳම 20 ක්‍රීඩකයන් කියන එක ඔළුවෙන් අයින් කරගෙන අපේ කොල්ලෝ ටික ක්‍රීඩා කළොත් හොඳ සටනක් මේ තරඟයේදී ඉන්දියාවට එරෙහිව ලබා දෙන්නට හැකියාව තියෙනවා. අපි වැඩි වශයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි යුස්වේන්ද්‍ර චහල්ට සහ හාඩික් පාණ්ඩයාට කඩුළු ලබා නොදී පන්දුවට පහර දීම. මොකද ඔවුන් දෙදෙනා තමයි මැද පෙළ පිතිකරුවන් මැද පන්දුවාරවලදී කඩුළු ලබා ගැනීමට යොදා ගන්න තුරුම්පු දෙක. ඉතින් ඔවුන්ට කඩුළු වැටුනොත් ඒක පිතිකරන කණ්ඩායමට පීඩනයක් බවට පත් වෙනවා. ඔවුන්ට කඩුළු නොවැටුනොත් ඒක ඉන්දියා කණ්ඩායමට ලොකු පීඩනයක් බවට පත් වෙනවා. ඉතින් මේ ගැන අවධානය යොමු කරලා අපේ කොල්ලෝ ටික සෙල්ලම් කළොත් කරට කර සටනක් ඉන්දියාවට එරෙහිව ලබා දෙන්න අපිට හැකියාව තියෙනවා. අපේ කොල්ලෝ ටිකට මේ තරඟයේ ජයග්‍රහණය කරලා අවසන් තරඟයේ ඉඩක් වෙන් කරගන්න ලැබෙන්න කියලා අපේ ක්‍රිකට් පිස්සෝ හැමෝම එක්ක එකතු වෙලා විදු සුබ පැතුම් එකතු කරනවා. ඉතින් මේ තරඟයෙන් පස්සේ අපි තරඟයේ පසුදැක්මත් එක්ක එකතු වෙමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.